समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंचमे आवुसो आगात पटिविनया यन्त भिक्खुनो उपपन्नो आघातो सब्बसो पटिविनितम्बो कतमे पंच इधाउसो एकंचो पुंगलो अपरिशुद्ध काय समाचारो होति परिशुद्ध वची समाचारो एव रूपेपि आवुसो पुंगलो आघातो पटिविनितब्बोति। श्रद्धावंत पिन्वत्नी ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ මාළඹේ කහන්තොට පාර ඇසල පෙදෙස අංක 95 නිවසේ පදිංචි ජයසේකර පවුලේ සියලු දෙනා විසින් බොහෝම ශ්‍රද්ධාවෙන් අද දේශනාවෙහි දායකත්වයේ භාරගෙන තිබෙනවා. අරමුණ හැටියට තබාගත්තේ නිපුණ ජයසේකර පුතුණුවන්ගේ නොවැම්බර් 7 වන දිනට යෙදෙන උපන්දිනයේ නිමිත්තෙන් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිදු කරනු ලබන අතර පුතුණුවන්ට උතුම් ත්‍රිවිධ රත්නේ අනන්ත අනුභව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනය දිගාසිරි සම්පත්තිය සැලසේවා සියලුම සැලසුම් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන් අනාගත අභිවෘද්ධිය උදා කර ගැනීමට ශක්තිය ධෛර්යය පුතුණුවන්ට ලැබේවා. ඒ වාගේම සුබ උපන් දිනයකට තෙරුවනේ ආශිර්වාදයත් නිපුණ ජයසේකර පුතුණුවන්ට ලැබේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වාගේ විදේශගතව සිටින සහෝදර සහෝදරියන් සහ දූ පුතුන් ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තා දීර්ඝායු සම්පන්නිය ලැබේවා. පරලෝක සපත් වන්ට යෙදුණු සියලු දෙනාගේම සාංශාරික භව ගමන සුවපත් වේවා. සතර දුකින් අත මිදීමටත් මේ උතුම් පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. සියලුම සාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. රටදෑ වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ලක්වැසි ලෝවැසි සියලුම දෙනාට මේ කොරෝනා රෝගීන් සහ නිකුත් රෝගීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. දිවාරය නොතකා රෝගීන් වෙනුවෙන් වෙහෙසෙන වෛද්‍යවරුන්ට හෙදෙහිදියන්ට කාර්ය මණ්ඩලවල සෑම සියලු දෙනාටමත් එවාගේම ත්‍රිවිධ හමුදාවටත් තම කටයුතු සිදු කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා. හැම දිනාටම සියලු සාංශාරික දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව අමා මහ නිර්වාණ සුවේ පූර්ණණය කර ගැනීමට මේ උතුම් ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද
ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට සඳහන් කොට තිබෙන්නේ හදිසියේ නමුත් ජීවිතවලට එමෙ නැත්නම් සිතේ ඇතිවෙන කෝපය පාලනය කරගන්නේ කෙසේද කියන වගට මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ අනුව පින්නතුනි අපි අද තෝරාගත්තු මාතෘකාව නැත්නම් සූත්‍රය තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආඝාත වග්ගයේ සඳහන් වන ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය. ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය කියනකොට පින්නතුන් දන්නවා පඨම ආඝාත පටිවිනය සූත්‍රයකුත් මේ ළඟම තියෙන බව. අපි අද ඉගෙන ගන්නේ ဒုတိ ය ආඝාත පටිවිනය සූත්‍රය. එතකොට ආඝාත කියලා කියන්නේ පින්නතුනි තරහවට. පටි කියලා කියන්නේ හාත්පසින්. විනය කියලා කියන්නේ දුරු කරනවා. එතකොට තේරුම තමයි තරහව හාත්පසින් දුරු කරගන්නේ කෙසේද කියන වගට නැත්නම් ඒ තරහව දුරු කරගන්න, කෝපය පාලනය කරගන්න, ද්වේෂය පාලනය කරගන්න පුළුවන් ලස්සන ක්‍රමවේද පහක් සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් භික්ෂූන්ට කියලා දෙන බොහොම ලස්සන සූත්‍රයක් මේක. කෙටියෙන්ම කියනවා නම් පින්නතුනි අපි කාටත් කේන්ති යනවා. ඒක තමයි මේ හිතේ ස්වභාවය. එතකොට ඒ द्वේෂය නැත්නම් ඒ ක්‍රෝධය නැත්නම් ඒ පටිගය පින්නතුනි අනාගාමී තත්වයට පත් වෙනකන් තියෙනවා. දැන් පින්නතුන් දන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කලා කියන්නේ සෝවාන්, කාමරාග පටිග දෙක බාගෙට තුනී කලා කියලා කියන්නේ ඒ පුජ්‍යලය පින්නතුනි සකු르දාගාමී. කාමරාග පටිග දෙක සම්පූර්ණයෙන්ම අයින් කළා කියන්නේ මේ පුජ්‍යලය අනාගාමී. එහෙනම් අනාගාමී තත්වයටපත් වෙනකන් පින්නතුනි අපිට පටිගය කියන එක තියෙනවා. තරහව කියන එක තියෙනවා. නමුත් මේක එකපාර නැති කරන්නට බෑ පින්නතුනි. ධර්මයත් එක්කම තමයි නැති කරන්නටත් පුළුවන්. ඒකට ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ. මේ ධර්මයේ දැනගෙන තිබුණොත් තමයි අවශ්‍ය තැනදී තමන්ගේ දුර්වලකමට අදාළව ධර්ම ඉස්සරහට දාලා කටයුතු කරන්න පින්නතුනි පුළුවන්කම තියෙන්නේ. මේක හොඳයි මාතෘකාව. කේන්ති යනවනම් කේන්ති යන බව දැනගෙන ඒ කේන්තිය නැති කරන වැඩපිළිවෙලක පින්නතුනි ප්‍රඥාවෙන් යෙදෙන්න ඕනේ. මට කේන්ති යනවයි මට මොන බනද එහෙම හිතන්නට එපා. එතකොට වෙන්නේ පින්නතුනි තවත් ඒ द्वේෂය තවත් ඒ කෝපය වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ ඇත්තා ඒක නැති කරගන්න පින්නතුනි ක්‍රමවේදයක් හොයන්නේ නැහැ. යම්කිසි කෙනෙක් දැන් සමහරු කියනවනේ හාමුදුරුවනේ මට හරියට කේන්ති යනවා. මම දන්නවා හාමුදුරුවනේ ඒක මට හොඳ නැහැ. මගේ දරුවන්ට හොඳ නැහැ. ගෙදර අයට හොඳ නැහැ. පිට වෙන වචන සමාලාට හොඳ නැහැ. ඔක්කොටම වඩා හාමුදුරුවනේ මගේ කේන්තිය සසර ගමනට හොඳ නැහැ. අන්න එතකොට යා කේන්ති යන බවක් දන්නවා. කේන්තිය හොඳ නැහැ කියන බවක් දන්නවා. ඒ වගේමයි කේන්තිය නැති කරන වැඩපිළිවෙලකත් පින්නතුණිය ප්‍රඥාවෙන් ඉදලා තියෙනවා. අන්න ඒක වටිනවා. දුර්වලකම දැක්කොත් නේ දුර්වලකම නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දුර්වලකම දැක යම් කිසි කෙනෙක් ඒක නැති කරගන්න උත්සාහවන්ත නොවෙනව නම් පින්නතුණිය ඊට වඩා වරදක් නේක. අච්චයන් අච්චේතෝ දිස්වා යථා ධම්මං පටිකරෝති. වැරද්ද වශයෙන් දැකලා කෙනෙකුට හදාගන්න පුළුවන් නම් ඒක පින්නතුණිය ජීවිතයේ දියුණුවක් බවට පත් වෙනවා. ඉතින් අපිට මේ සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ මහා පුදුමාකාරී ඉවසීමකින් උත්තමයන් වහන්සේ කෙනෙක්. ඉතින් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා එවත්නි යමෙකුට උපන් වෛරය සර්ව ප්‍රකාරයෙන් දුරු කළ හැකි කරුණු පහක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක පින්නතුනි මේක උපමා සහිතව දේශනා කරන සූත්‍රයක්. අපි ඉස්සෙල්ලා පින්නතුනි ඒ කරුණු පහ බලමු. යම් කෙනෙක් ඉන්නවා බුදුහාමුදුරු මේ සරිපුත්ත මහරහතන් මතක් කරනවා අපරිසිදු කාය සමාචාර. සමාචාර කියන්නේ පින්නතුනි හැසිරීම. එයාගේ කය හැසිරීම හොඳ නැහැ. ඒ කියන්නේ අපි හිතුවොත්
සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවන මේවා ඒ කියන්නේ කයින් කරන වැරදි කරනවා. එතකොට අපිරිසිදු කාය සමාචාර නමුත් ඔහුගේ තියෙනවා පිරිසිදු වචී සමාචාර. දැන් කරන්න ඕනේ ඒ ඇත්තගේ අපිරිසිදු කාය සමාචාරවත් බව මෙනෙහි කරන්න එපා. පිරිසිදු වචී සමාචාරවත් බව. ඒ කියන්නේ වචනේ හොඳයිනේ මේ පුජ්‍යලයාගේ කියලා හිතලා හිතේ තියෙන වෛරයක් තියෙනවා නම් ද්වේෂයක් තියෙනවා නම් ඒක නැති කර ගන්න ඕනේ. මොකද දැන් ගැටි මේ ගමන යන්න ගියොත් පින්නතුනේ අපිට මේ ගමන යන්නත් බෑ. එයා කේන්ති ගන්නව නම් ඇයි මට හොඳ නැත්තේ කියලා එහෙම කල්පනා කළොත් දන්න කෙනත් නොදන්න තත්වයට පින්නතුනේ වැටෙනවා. නමුත් කරන්න ඕනේ එකට එක් කරන එක නෙවෙයි. ඒ පුජ්‍යල ඒ කියන්නේ ද්වේෂය කෝපය ඇති වෙනව නම් සමහරවිට පින්නතුනේ සුළු දේවල් වලට. ඒ කියන්නේ ගෙදර ලයිට් එකක් දාලා තිබුණත් සමහරුන්ට කේන්ති යනවා පොඩි දේවල් වලට. නමුත් ඒවා කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා හදාගන්න පුළුවන්. ඊට වඩා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒක දිගින් දිගට යන්න ගියොත් දෙපැත්ත ඇවිදිලා කවදාවත් මේක කෙලවර වීමක් නැහැ. මේක කාලියක්ෂණියගේ වෛරය වගේ කොහින් පින්නතුනි කෙලවර වේද දන්නේ නැහැ සමහර ඒවා. එනිසා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ කෙනෙක්ගේ අපරිසිදු කාය සමාචාර බව තියෙනවා නම් ඒක මෙනෙහි කරන්න එපා. මේ පුජ්‍යලගේ වචනය හොඳයි කියලා හොඳයි කියලා හිතලා හිතේ තියෙන වෛරය තියෙන දුරු. ඕක පළවෙනි ක්‍රමය. දෙක තව කෙනෙක් ඉන්නවා අපරිසිදු වාක් සමාචාර. අන්න එයාගේ වචනය අපරිසිදුයි. මුසාවාද, පිසුනා වාච, පරුසාවා, සම්පප්පලාප, නොගැලපෙන අසභ්‍ය මේ වගේ දේවල් පින්නතුනි කතා කරනවා. හැබැයි ඔහුගේ කාය සමාචාරවත් බව පින්නතුනි පිරිසිදුයි. සමාචාර කියන්නේ හැසිරීමටනේ. එතකොට හිතන්න ඕනේ මේ පුජ්‍යලයාගේ වචනේ හොඳ නැති වුණාට මේ පුජ්‍යලයාගේ කාය සමාචාරවත් බව පිරිසිදුයිනේ කියලා හිතේ ඇති වෙන වෛරය දුරු කර ගන්න ඕනේ. ඊළඟට තුන්වෙනි එක තමයි පින්නතුනි අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. අන්න මේ තුන් පැත්තෙන් දෙපැත්තක් හොඳයි එක පැත්තක් පින්නතුනි හොඳ නැහැ. ඒ මොකද්ද? ඒ පුජ්‍යලයාගේ අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වාක් සමාචාර දෙපැත්තම හොඳ නැහැ. නමුත් මේ පුජ්‍යලයාගේ මනෝ සමාචාරවත් බව පිරිසිදුයි. අපි කියන්නේ මොන වුණත් ඒ මනුස්සයාගේ හිත හොඳයි කියලා. අන්න මනස හොඳයි පින්නතුනි. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් ඉන්නව පින්නතුනි කේන්ති යනවා. ඒ වගේම සීලේ පැත්තත් එහෙමට නැහැ. නමුත් හොඳට බණ අහනවා. ඒ බණ අහලා කවදා හරි දවසක ඒ පුජ්‍යලයා ඒ තමන්ගේ අර දුර්ලකම් ටික නැති කරගන්න උත්සාහවන්ත වෙනවා. නමුත් ඒ පුජ්‍යලය දිහා බලලා කේන්ති ගන්න හදිසි කෝපය ඇති වෙන එබඳු කෙනාට පින්නතුනි මොකක්වත් නැහනේ. එබඳු කෙනා හැමදාම එක තැන. නමුත් ඒ පුජ්‍යලය දිහා බලලා කේන්ති ගන්න කෙනා හැමදාම එක තැන. අර පුජ්‍යලයා බණ ටික හරි කමක් නැහැ පින්නතුනි. අර ඊතුරු දුර්කම් ටික කවදාවත් නැති කරගන්නවා. එහෙමත් තියෙනවනේ. ඔය එක අවස්ථාවකදී අපිට දැන් බණකට ආරාධනා කරන්න ආවත් සමහරු කියන්නේ හාමුදුරුවනේ මේ රිදෙන්න කියන්න, වදින්න කියන්න, හොඳට දැනෙන්න කියන්න. එහෙම බණකට ආරාධනා කරනවිල්ලා ඒ ද්වේෂය ඉස්මතු කරගෙන එහෙම ආරාධනා කරන්න එපා. ඒක හොඳ නෑ. කුසලයේ මුවාවෙන් දැන් කුසලය කියන්නේ බණක් කියන්න හදන්නේ. නමුත් තව කෙනෙක් කරමුණු කරගෙන රිදෙන්න, වදින්න කියන්න හාමුදුරුවන්ට කියන්න ඕනේ නෑ නේ. ඉතින් අමුතුවෙන් දන්නවනේ කියන විදිය එහෙමත් කියනවා. එතකොට දේශනාවට ආරාධනා කිරීම තුලත් පින්නතුනේ දකින්න තියෙනවනේ යටිහිතේ තියෙන ද්වේෂය කියලා. එහෙම නෙවෙයි. මාතෘකාවක් දෙනව නම් ආරාධනාවකට හාමුදුරනේ අපේ ගෙදර ඇත්තන්ගේ ශ්‍රද්ධාව ටිකක් මදි. ශ්‍රද්ධාව දියුණු වෙන දේශනාවක් කරන්න පුළුවන් නම් වටිනවා හාමුදුරුවනේ. අපේ ගෙදර අයිට හඳුනේ හරියට කේන්ති යනවා. අන්නේ ද්වේෂය නැති කරන, කෝපේ නැති කරන දේශනාවක් කරන්න පුළුවන් නම් හොඳයි. අන්න ඒ වගේ ආරාධනාවක් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද?
අපිට මතකයි එක අවස්ථාවක එක පුතෙක් ඇවිල්ලා අම්මගේ අවුරුදු 90 වෙනි උපන් දිනේට අම්මා කියලා තියෙන පුතේ මට දැන් අවුරුදු 90ක් වෙනවා. ඒ නිසා හාමුදුරුවමක් වඩම්මලා බණක් කියන්න කියලා. ඉතින් ආරාධනාවට ආවා. ආරාධනාවත් අපි බාරගත්තා. මේ පුතා යන්න හදනකොට අපිට කියනවා හාමුදුරුවනේ ඔය අපේ ගෙදර කියන බණ අම්මට කියන්න කිව්වා. මං වෙයි කියලා. නෑ හාමුදුරුවනේ අම්මා කොයි වෙලාවෙත් දුම්බලවර මතට ගත්ත ගමන් කොයි ඉන්නේ. මේ කියන්නේ අම්මට කේන්ති යනවා කියලානේ. දැන් එතකොට අම්මා එහෙමයි කියලා අපිත් එකට එක අම්මත් එක එහෙම කරන්න ගියොත් එතකොට පින්නතුනි වෙන්නේ මොකද්ද කියලා අපි අපිට හිතා ගන්න පුළුවන්. ඒක නෙවෙයි වෙන්න ඕනේ. මම කිව්වා මහත්තයා අම්මට අවුරුදු 90ක් කියලා කියන්නේ අම්මා ගොඩක් වයසයි. දැන් අම්මගේ මනස එහෙම හදනවයි කියන එක ලේසි නැහැ. පුංචි ළමයෙක් තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා දැන් අපි පුංචි කාලේ අපේ මනස හඳුනගෙන අපි අඬනකොට යම්කිසි වේදනාවකින් පෙළෙනකොට ඇයි මේ අඬන්නේ? ඇයි මේ වේදනාවෙන් පෙළෙන්නේ කියලා අම්මා හඳුන ගන්නවා. හඳුනගෙන අම්මා කරන්නේ ඊට අවශ්‍ය කරන පිළියම් ටික අපිට කරනවා. අපිට කතා කරගන්න බෑ. අපිට කරන්න පුළුවන් අඬන එක විතරයි. එහෙනම් අපි පුංචි කාලේ අපේ මනස හඳුනගෙන අම්මා ඒ ටික අපිට කළා නම් එහෙනම් අම්මා වයසට ගියාට පස්සේ ඒ අම්මගේ තත්වයේ තේරුම් අරගෙන ඇයි පින්නතුනි අපිට ඒ අවශ්‍ය ටික කරන්න බැරි? එකට එක් කරන එක නෙවෙයි තියෙන්නේ අම්මත් එක්ක. එහෙම තමයි වයසට ගියත් සමහරුන්ට ඒ තත්වයේ තියෙනවා පින්නතුනි. නමුත් දරුවෝ තේරුම් ගන්න ඕනේ අම්මගේ ද්වේෂයට හරියන විදියට අම්මට කේන්ති ගත්තයි කියලා ඒකත් එක්ක එකට එක් කරන එක සුදුසු වෙන්නේ නැහැ කොහෙත්ම. අනිත් එක ඒවා දිගින් දිගට ගියොත් සසර ජීවිත මේව කොහෙන් කෙලවර වෙද කියලා කියන්න බෑ පින්නතුනි. අම්මට කේන්ති යනවයි කියලා අම්මා අතර නොසලකා හිටියොත් ඊළඟ ජීවිතේ ලැබෙන දෙමව්පිය හරි නපුරු වෙනවා. නොසලකා හිටියොත් ලැබෙන දෙමව්පිය නපුරු වෙනවා ඊළඟ ජීවිතවල. ඊළඟට සරියුත් හාමුදුරුවෝ මතක් කරනවා එවත්නි තව කෙනෙක් ඉන්නවා අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වචේ සමාචාර, අපරිසිදු මනෝ සමාචාර. ඒ කියන්නේ පින්නතුනි මේ තුන් පැත්තම හොඳ නැහැ. ඒ තුන් පැත්තම කෙනෙක්ගේ හොඳ නැති වුණත් ඒ පුජ්‍යලයේ කෙරෙහිත් යම්කිසි වෛරයක්, ද්වේෂයක් ඇති වෙනම නම් ආන්න ඒක දුරු කරගන්න කිව්වා. ඒක දුරු කරගන්න ක්‍රමවේදයේ පින්නතුනි ඉදිරියේදී පැහැදිලි කරනවා. ඊපස්සේ අන්තිම කෙනා තමයි පස්වෙනියා පිරිසිදු කාය සමාචාර, පිරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. අන්න තුන් පැත්තම හොඳයිනේ. තුන් පැත්තම හොඳ නම් ඒ පුජ්‍යලය කෙරෙහිත් ඇති වෙන වෛරය මොකද්ද පින්නතුනි? ඒ පුජ්‍යලය කෙරෙහි ඇති වෙන දේශය මොකද්ද පින්නතුනි? සමහරව ඉන්නවා මිනිස්සු හොඳින් හිටියත් පින්නතුනි බලන් ඉන්න බැරි කොටසක්. එහෙමත් තියෙනවනේ. එබඳු අය කෙරෙහිත් සමහරුන්ට ඒ දියුණුව දැකලා හොඳින් ඉන්නව දැකලා දේශයේ කෝපය ඇති වෙන්න පුළුවන්. මේ තමයි කරුණු පහ. දැන් මේ කරුණු පහ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අපිට කියලා දුන්නේ ද්වේෂය, ඒ කියන්නේ ආඝාත පටි විනය. ආඝාත කියලා කියන්නේ තරහව, පටි කියලා කියන්නේ හාත්පසින්, විනය කියලා කියන්නේ දුරු කරනවා. තරහව හාත්පසින් දුරු කරගන්න පුළුවන් ලස්සන ක්‍රමවේද පහක්. ඒ කියන්නේ පුජ්‍යලයක එක කේන්ති යනවා නම් ඒ පුජ්‍යලයාගේ නරක පැත්ත මෙනෙහි කරන්න එපා. මොකක් හරි කමක් නැහැ. ඒ පුජ්‍යලයාගේ හොඳ පැත්තක් තියෙනවනේ. අනේ හොඳ පැත්ත මෙනෙහි කරලා තමන්ගේ හිතේ ඇති වෙන ශ්‍රණික කෝපය, ද්වේෂය, තරහව ඒක පින්නතුනි දුරු කරගන්න. කෙටියෙන්ම කියනවා නම් අනිත් එක තවත් කෙනෙකුට කෝපය පතුරවන්න කලින්, ද්වේෂය පතුරවන්න කලින් තේරුම් ගන්න ඕනේ තමන්ගේ හිත දෝෂණය වෙලා අවසానයි කියලා. දැන් අසුචි අරගෙන අතට අරගෙන තවත් කෙනෙකුට ගහනවනේ. නමුත් ගහන්න කලින් තේරුම් ගන්න ඕනේ තමන්ගේ යතේ අසුචි තැවිරලා ඉවරයි කියලා. ඒ කියන්නේ තව කෙනෙකුට ද්වේෂය, කෝපය ඒක පතුරවන්න කලින් තේරුම් ගන්න ඕනේ මගේ හිතේ ඒක ඇති වෙලා ඉවරයි කියලා. ඒක හොඳම දෙයක් තමයි පින්නතුනි උදේ පාන්දර අවදි වෙනකොට අවදි වෙච්ච ගමන් ඇඳේ ඉඳගෙන හරි කමක් නැහැ වැඳ ගන්න.
වැඳගෙන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන නමස්කාර පාඨේවත් තුන් පාරක් කියලා ඇඳෙන් පය බිමට තියන්න පුරුදු වෙන්න. තවත් පුළුවන් නම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අද දවසේ මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා. හැම සත්වයෙකුටම යහපතක්ම වේවා. අන්න ඒ මෛත්‍රී පූරාංගම සිතිවිල්ලෙන් කෙනෙකුට අවදි වෙන්න පුළුවන් නම් ඇඳෙන් පය බිමට තියන්න පුළුවන් නම් ඒක මුළු ජීවිත කාලෙටම ලොකු ආශිර්වාදයක් බවට හැමදාම උදේ නගින්නකොට පින්නතුනේ කරන්න. එතකොට තවත් කෙනෙක් ඒ කියන්නේ ඇත්තටම දේශයේ කෝපය ඇති වෙන්නේ මෙන්න මොකක්ක නිසා නෙවෙයිනේ. තමන් අකමැති දේ තවත් පුජ්‍යලේ කරනකොටනේ. තමන් අකමැති දේ තවත් පුජ්‍යලේ කරනකොට. එතකොට දේශය ඇති වෙනවා. ඒ කියන්නේ තිබ්බොත් තිබ්බ දේ තිබ්බතන තියන්නේ නැහැ. ලයිට් එකක් දැම්මොත් සමහරවිට ඕක නිවන්නේ නැහැ. ඒ වගේ පොඩි පුංචි දේවල් වලට සමහරවිට පින්නතුණි කේන්ති යනවා. පොඩි දේවල් උනාට පිළිවෙලකට ඉන්න කෙනෙකුට පින්නතුණි ඒක බාධාවක් වෙනවා. එක්කෝ අනිත් පැත්ත හිතන්න ඕනේ. අනිත් පැත්ත කියලා කියන්නේ මම මෙහෙම කළොත් අම්මට තාත්තට කේන්ති යනවා. ඒ නිසා මම මේක කරන්න හොඳ නැහැ. එක්කෝ කේන්ති යන කෙනා ඒක දැකලා ඒ පුජ්‍යලයට කරුණු කියලා දීලා වටහා දෙන්න ඕනේ. ඒක කිව්වේ මේ දිගින් දිගට ඒක ගියොත් ඒව කොහෙන් අතර වේද කියලා කියන්න බෑ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනි බොහොම ලස්සන උපමා සහිතව මේක විස්තර කරනවා. දැන් අපි මුලින් කතා කළේ අප්‍රසිද්ධ කාය සමාචාර, පිරිසිදු වාක් සමාචාර. ඒ පුජ්‍යලගේ කායික පැත්ත හොඳ නෑ. නමුත් වචනේ පැත්ත පින්නතුනි හරි හොඳයි. මොකද උපමාව? පින්නතුනි පාංශකූල චීවර පොරවන භික්ෂුවක් ඉන්නවා. මේ භික්ෂුව සුසාන භූමියට වඩිනවා. වැඩම කරලා උන්වහන්සේ දැන් පින්නතුනි මිනියක් ඔතපු රොදි කෑල්ලක්නේ. ඒක එකපාර අතින් අල්ලන්නේ නැහැ. කරන දේ තමයි වම් පයින් බෙරදි කෑල්ලේ කොනක් පාග ගන්නවා. පාගගෙන දකුණු කකුලේ මාපට ඇඟිල්ලෙන් බෙරදි කෑල්ලේ අනිත් කොන අරගෙන එහාට මෙහාට ගසනවා. මේ ගස බලන්නේ මොකද්ද? මේ රෙදි කෑල්ලේ මට සිවුරක් මහ ගන්න හරි නැත්නම් සිවුර ඉරිච්ච තැනක් මහ ගන්න හරි මොකක් හරි ගන්න කොටසක් රෙදි කෑල්ලේ තියෙනවද කියලා බලනවා. නිකන් හිතන්නකෝ පින්නතුනි මිනියක් ඔතපු රෙදි කෑල්ලක් මේ භික්ෂුව ගන්නේ මොනතරම් අකමැත්තෙන්ද? අකමැත්තෙන් ගත්තත් භික්ෂුවට මේක වැඩක් තියෙනවා නම් භික්ෂුවට ඒක වටිනවා. උන බලන්න සරියුත් හාමුදුරු පින්නතුනි මේ ගලපන හැටි. උන්වහන්සේ කියනවා මේ පාංශකූල චීවරය පොරෝණ භික්ෂුව වගේ තමයි කිව්වා මෛත්‍රියෙන් වාසය කරන පුජ්‍යලයා. සුසාන භූමියේ දාලා තිබුණු මේ මිනියොතු ප්‍රතිකෑල්ල වගේ තමයි කිව්ව මොකද්ද? වෛරී සහගත පුජ්‍යලයා. ප්‍රතිකෑල්ලේ දුර්වල තැන ඒක ලේ චවරිච්ච තැනක් හරි පණුව ගෑවිච්ච තැනක් හරි මොකක් හරි අපිරිසුදු තැන අයින් කරලා පිරිසිදු ටික අරගෙන හොඳ කොටස අරගෙන කටයුතු කරනවා වගේ තමයි කෙනෙක්ගේ අපිරිසිදු කාය සමාචාරවත් බව හිතන්න එපා. ඒ පුජ්‍යලයාගේ පිරිසිදු වාක් සමාචාරවත් බව මෙනෙහි කරන්න. මෙනෙහි කරලා හිතේ ඇති වෙන කෝපයක්, දේශයක්, තරහවක් තියෙනනම් ඒක දුරු කරගන්න. ලස්සන තැනක්. දැන් පින්නතුනි බලන්නකෝ මෛත්‍රියෙන් වාසය කරන පුජ්‍යලයා හා සමානයි මේ භික්ෂුව පින්නතුනි මේ පාංශකූල චීවර පුරවන භික්ෂුව. දැන් මේ රෙදි කෑල්ල ගන්නේ අකමැත්තෙන්නේ. අකමැත්තෙන් ගත්තත් මේ භික්ෂුවට මේ රෙදි කෑල්ල ගන්න කොටසක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් මොනතරම් අපරිසුදුභාවයට පත් උනත් ඒ පුජ්‍යලගේ ගන්න හොඳ කොටසක් තියෙනවනේ. අන්නේ හොඳ කොටස විතරක් ගන්න. නැත්තම් හොඳ කොටස ගැන විතරක් හිතන්න. අනිත් පැත්ත මොකද ලෝකේ ඔක්කොම ਸਰව සම්පූර්ණ මිනිස්සු නෑ. ඔක්කොම හදාගෙන අපිට යන්නත් බෑ. එහෙම හදාගෙන මේ ගමන යන්න ගියොත් අපිට මේ ගමන යන්නත් බෑ. අපිත් ඒ තත්ත්වයටමපත් වෙනවා. ඒ නිසා හදා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් හදාගෙන මේ ගමන යනවා. එහෙම බැරි නම් පින්නතුනි අපිට තියෙන්නේ අපි තේරුම් ගන්නගෙන ජීවිතයේ තේරුම් ගන්නගෙන සමාජයේ තේරුම් ගන්නගෙන ස්වභාවයේ තේරුම් ගන්නගෙන අපිට මේ ගමන යන එක. ඔක්කොම හදන්නට බෑ. එහෙම හදාගෙන යන්න ගියොත් පින්නතුනි අපිටත් මේ ගමන යන්නට බෑ. මොකද අපිත් හැමදාම ගැටි එකතන තමයි අපිටත් ඉන්න සිද්ධ වෙන්නේ.
ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ කියනවා අපිරිසිදු වාක් සමාචාර පිරිසිදු කාය සමාචාර. අන්න කෙනෙක් ඉන්නවා වචනේ පින්නතුනි හරි අපිරිසිදුයි. මුසාවාද, පිසුනාවාද, සම්පප්පලාප, අල්ලාප සල්ලාප, ඒ වගේම අසභ්‍ය වචන ඕවත් කතා කරනවා. ඒ කියන්නේ වචනේ පැත්ත පින්නතුනි හරි අපිරිසිදුයි. හැබැයි සමහරුන්ගේ වචනේ අපිරිසිදු වුණාට සමහරුන්ගේ කායික පැත්ත පිරිසිදුයි. ඒ කියන්නේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවන කරන්නේ. ඒ පැත්ත හොඳයි. එහෙමත් ඉන්නවනේ. දැන් සරියුත් හාමුදුරු කියන්නේ ඒ පුජ්‍යලයාගේ අපිරිසිදු ඒ වාක් සමාචාරවත් බව හිතන්න එපා. පිරිසිදු කාය සමාචාරවත් බව ගැන හිතලා හිතේ තියෙන වෛරය දුරු කරගන්න. සරියුත් මහ රහතන් වහන්සේ කියන උපමාව තියෙනවා පින්නතුනේ අටුවාවේ සඳහන් වෙනවා මේ ග්‍රීස්මෙන් තැවිච්ච. ඒ කියන්නේ දැන් ක්ලාන්තයෙන් පීඩිත වෙච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා කරන්නේ මොකද්ද? වතුරනේ මේ මිනිස්සයාට උනේ පිපාසිතයිනේ. මෙයා කරන්නේ මොකද්ද? බහිනවා සීතල ජලයේ තියෙන වතුරකට. බහැලා පින්නතුනි උඩ තියෙනවා මේකේ පාසි. ඒ කියන්නේ දියසෙවල් තියෙනවා. ඒ දියසෙවල් මේ මිනිස්සයා කරන්නේ මොකද්ද? වතුරට බහැලා මේ දියසෙවල් අතින් එහාට මෙහාට කරනවා. ඒ කියන්නේ මෑත් කරලා අතින් එහාට මෙහාට කරලා කලාට පස්සේ මොනවද තියෙන්නේ? මේක යට තියෙන සීතල ජලය බොන්න පුළුවන්. අන්න නරක ටික අයින් කළා වතුර ටික ගත්ත බිව්වා. එච්චරයි. ලස්සන උපමාවක් මේක. නරකට තමයි පාසේ අයින් කළා. නරක පැත්ත අයින් කළා ඒ පුජ්‍යලයාගේ. නරක පැත්ත අයින් කළාම හොඳ ටිකක් තියෙනවනේ මොනවද? යට තියෙන වතුර තියෙනවනේ පින්නතුනි. ආන්න එක බොනවා. මොන බාන ගැළපීම සරියුත් මහ රහතන් වහන්සේ කියනවා මේ ග්‍රීස්මෙන් තැවුණු පුජ්‍යලයා හා සමානයි මෛත්‍රියෙන් වාසය කරන පුජ්‍යලයා. මේ දියසෙවිලි දිය පැලෑටි වගේ තමයි අපරිසිදු වාක් සමාචාරවත් බව කෙනෙක්ගේ. පහන් දිය. ඒ කියන්නේ දියසෙවිල් අයින් කළාට පස්සේ තියෙන පහන් දියනේ. බොන්න පුළුවන් වතුරනේ. ආන්නේ වගේ තමයි කෙනෙක්ගේ පිරිසිදු කාය සමාචාරවත් බව. දියසෙවිලි දිය පැලෑටි අයින් කරලා පහන් දිය බීලා යාම වගේ තමයි කිව්වා. කෙනෙක්ගේ සරියුත් මහ රහතන් වහන්සේ කියනවා අපිරිසිදු වාක් සමාචාරවත් බව මෙනෙහි කරන්න එපා. පිරිසිදු කාය සමාචාරවත් බව මෙනෙහි කරලා හිතේ තියෙන වෛරය දුරු කරගන්න කිව්වා. හරියම ලස්සනයි පින්නතුනි. ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ මේ ශනික කෝපේ, ශනික ද්වේෂය මේ වගේ දේවල් නිසානේ පින්නතුනි. හැබැයි සුළු මොහොත කෙනෙකුට ධර්මානුකූලව ඉවසන්න පුළුවන් නම් පින්නතුනි ඇත්තටම ලොකු සැනසීමක් තියෙනවා. අපි කියන්නේ ඉවසීමෙන් සැනසීම තිබෙනවා කියලා. ශනිකව ඒ පාවේ පස්සේ තේරෙනවා පින්නතුනි සමහර වෙලාවට අපරාධිකේන්ති ගත්තේ නිකන් තේරුමක් නැති වැඩක් මම පොඩක් කලබල වුණා. ඒ වෙලාවේ මට ටිකක් ඉවසන්න තිබුණා. සමහරව එහෙමත් කල්පනා කරනවා කතා කරනවා. හැබැයි එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. අන්න ඒකයි පින්නතුනි ධර්මයේ ඉගෙනගෙන තියාගන්න ඕනේ තමන්ගේ ජීවිතයේ දුර්වලකම් මතුවෙන්නේ එතනද අන්න එතෙන්ට ඒක යොදන්න පුළුවන් නම් ධර්මානුකූලව ඒකට පිළියම් කරන්න පුළුවන් නම් එතන තමයි ජීවිත ලස්සනට ජය ගන්න පින්නතුනි පුළුවන්කම තියෙන්නේ. සමහරුන්ගේ ඒ ශනික කෝපේ නිසා සමහරු ජීවිත පව නැති කර ගන්නවා පින්නතුනි. ඒවා ඉතින් අමුත්තක් නෙවෙයි අද ඕන තරම් දකින්න පුළුවන්. අපි හිතමුකෝ ආදරය කරන දෙන්නෙක් වුණත් එහා පැත්තෙන් යන්තම් මොකක් හරි වචනයක් කියවුනොත් මෙහා පැත්ත පින්නතුනි කිපෙනවා. ඒ ශනික දේශික පරිගන්නේ පින්නතුනි තමන්ගේ ජීවිතෙන් සමාල්ලාට. එක කෝච්චියට බෙල්ල තියෙනවා. එහෙම නැත්නම් බෙල්ල වල දාගෙන නැත්නම් වහ බොනවා. පින්නතුනි අන්තිම ඒ කියන්නේ සිය ජීවිත يعني සිය දිවි හානි කරගන්න කිසිම කෙනෙක් කවදාවත් මේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ වැඩේ කරගන්නේ නැහැ. ඒ හැමතැනම ඒ කියන්නේ සිය ජීවිත හානි කරගන්න සෑම කෙනෙක්ම මොකක් හරි ද්වේෂයක් නිසානේ පින්නතුනේ ජීවිතේ හානි කරගන්නේ. ඒ ජීවිතයේ අවසාන මොහොතේ ද්වේෂය තමයි පින්නතුනේ ඉස්මතු වෙන්නේ. තරහව තමයි ඉස්මතු වෙන්නේ. තවත් කෙනෙක් කවුරු හරි කෙනෙක් එක්ක. ඇත්තම කතාව ඒකනේ. නමුත් හිතන්නකෝ මේ පුංචි දෙයකට තමන්ගේ ජීවිතයෙන් එහෙම වන්දි ගෙවන්න ගියාම හරි සමහරව හිතයි මේ ජීවිතේ මෙතනින් අවසానයි කියලා. හරි මේ ජීවිතේ මෙතනින් අවසానයි ප්‍රශ්නෙත් ඉවරයි. මැරුණට පස්සේ ඔක්කොම ඉවරයිනේ.
නමුත් එයා හිතන්න ඕනේ මගේ ඊළඟ ජීවිතේට මොකද වෙන්නේ කියලා. එහෙම දේශාගතව මම මගේ ජීවිත නැති කරගත්තොත්. ඉනිසා සරියුත් මහ රහතන් වහන්සේ මතක් කරනවා තුන්වෙනි පුජ්‍යලයා මේ අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර. අන්න මේ තුන් පැත්තෙන් අපි අර මුලින් කතා කළා වගේ වචනයත් හොඳ නැහැ පින්නතුණී, කායික පැත්තත් හොඳ නැහැ. නමුත් මේ පුජ්‍යලයාගේ හිත හොඳයි. හිත හොඳයි කියන්නේ මෙයා මේ වරින් වර මේ ධර්ම ශ්‍රවණය කරලා හිත පහන් කරන ක්‍රමයක පින්නතුණී යෙදලා තියෙනවා. හොඳම දේ තමයි පින්නතුනේ දවසකට එක බණක් හරි අහන්න පුරුදු වෙන්න ඕනේ. ඔක්කොම ඕනේ ඒකෙන් එක දෙයක් ගන්න එක බණකින් ඇති. දවසකට එක දෙයක් මොකක් හරි ජීවිතයට එකතු කරගන්න ඒ හොඳටම ඇති. සමහරු කෙනෙක් මම බණ පහක් ඇව බණ හයක් ඇව වරදක් නැහැ බණ පහක් හයක් ඇහුවත්. නමුත් පින්නතුනේ ඒ පහ හය අහලත් අපි ගත්ත දෙයක් නැත්නම් පින්නතුනේ එකම වැඩක් නැති වෙනවනේ. ඒකයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එක බණක් හරි කමක් නැහැ පින්නතුනේ දවසකට අහලා ඒක එක දෙයක් ජීවිත සම්බන්ධ කරගන්න. ඒක හරි වටිනවා. ඉතින් උපමාවට සරියුත් මහ රහතන් වහන්සේ මතක් කරනවා මේ පින්නතුනි ග්‍රීස්මෙන් තැවුණු ක්ලාන්ත වෙච්ච මිනිස්සෙකුට මේ මිනිස්සයා ඇවිදගෙන යනකොට දකිනවා මේ ගොංකුරයක් ඇතුළේ තියෙන වතුර ටිකක්. ඒ කියන්නේ හැමතැනම වතුර වේලිලා කියලා කියන්නේ වතුර නැහැ. හැබැයි පින්නතුනි මේ ගොංකුරේ කියලා කියන්නේ මේ හරකා අඩිය ගැව්වට පස්සේ එතන පුංචි වලක් හැදෙනවනේ. ඒ වල ඇතුලේ පුංචි වතුර ටිකක් තියෙනවා. හැබැයි පිපාසයෙන් ඉන්න මිනිස්සයාට මේ ගොංකුරේ ඇතුලේ තියෙන වතුර ටිකත් වටිනවා. දැන් මේ මිනිස්සයා මේක බොන්න ඕන නම් කරන්න ඕනේ මේ ගොංකුරේ ළඟ දන ගහ ගන්න ඕනේ. ගවයෙක් වගේ දන ගහ ගන්න ඕනේ. දන ගහගෙන අත් දෙක පිටිපස්සට තියන්න ඕනේ. තියලා හිමීට පින්නතුනේ කට ලං කරලා මූණ ලං කරලා මේ වතුර ටික බොන්න ඕනේ. මොකද කෝප් එකෙන් මොකකිවත් ගන්න බෑනේ. එතකොට කැළඹෙනවනේ. එහෙම ගන්නත් බෑ. අන්න බලන්න කොච්චර ලස්සන මෙතන කියනවා පින්නතුනේ ග්‍රීස්මෙන් යුක්ත මේ පුජ්‍යලයා වගේ තමයි කෝ මෛත්‍රීන් වාසය කරන පුජ්‍යලයා. මේ ගවයාගේ පිය සටහන වගේ තමයි වෛරී සහගත පුජ්‍යලයා. මේ ගවයාගේ පිය සටහන ඇතුලේ තිබුණු වතුර සල්පේ වගේ තමයි පින්වත්නි මොනව වුණත් ඒ මිනිස්යාගේ ඇතුළත තියෙන පින්නතුනි මද වූ ගුණයක්. අපි අර කිව්ව හිත හොඳයි කියලා. කතාව නම් හොඳ නෑ ඒ කෙනාගේ, හැසිරීමත් හොඳ නැහැ. හැබැයි ඉතින් ඒ මිනිස්යාගේ හිත නම් හොඳයි. අන්න එහෙම කතා කරනවනේ. දැන් මොකද කරන්න ඕනේ? කතාවත් හොඳ නැත්නම් ඒකත් අයින් කරන්න. හැසිරීමත් හොඳ නැත්නම් ඒකත් අයින් කරන්න. එහෙනම් මොකද හිතන්න උනේ? මේ මිනිස්යාගේ හිත හොඳයිනේ. අන්න හිත හොඳයිනේ කියලා හිතලා හිතේ ඇති වෙන වෛරය පින්නතුන දුරු කරගන්න. දැන් සමහරව ඉන්නවා ගෙදර අයට හොඳ නැහැ. ගෙදරදී හරියට කේන්ති උදව්වක් කරන්නේ නැහැ, අම්මා තාත්තට උදව්වක් කරන්නේ නැහැ. බුදුන් වදින මල් ටිකක් කඩලා දෙන්නේ නැහැ. ළමයි එහෙම ඉන්න ළමයි. හැබැයි පිටට ඒ ළමයා හරි හොඳයි. අම්මලා තාත්තලා කියන්නේ ආම්දුනේ ගෙදරදී බුදුමාකාර කේන්තියක් යන්නේ. හැබැයි පිටට ගියාට පස්සේ මියට පිඹ වගේ පුදුම ලස්සනට ඉන්නවා. පිළිවිලකට ඉන්නවා. කේන්තික. එහෙමත් ඉන්නවා පින්නතුණී. එහෙමත් කියලා අම්මලා කියන ගෙදර දෝෂයක්ද මන්දා? එහෙමත් කියනවා. නෑ පින්නතුණී. ඒ පුජ්‍යලයන්ගේ යථා ස්වභාවය තමයි ඉතින් ඒ. සමහරට ගෙදර පරිසරයේ මොකක් හරි හිම වෙන්න පුළුවන්. එහෙමත් තියෙනවනේ. ඒ නිසා හොඳම දේ තමයි පින්නතුණී ගෙදර එකිනෙකාට ඒක අපි ලෝකයට මෛත්‍රිය කරන්න කලින් පින්නතුණී අපි ගෙදර ඇත්තන්ට ඒ මෛත්‍රිය පතුරවන්න ඕනේ. ඒ මෛත්‍රිය පැතිරවීම තුළ බුදුහාමුදුරු දේශනා කරනවා මේ බහුපැටියෙක් අම්මා හොයාගෙන යනවා වගේ කරුණාව මෛත්‍රිය පතුරවන තැනට තියෙන තැනට පින්නතුණී එබඳු ඕන කෙනෙක් යනවා. සතෙක් වුණත් ඉතින් එහෙමනේ. ඉතින් හොඳම දේ තමයි ඒකට මෛත්‍රිය පතුරවන්න ඕනේ. යම් කිසි කෙනෙකුට එහෙම කේන්තිය නම් ඒ වෙලාවට පින්නතුණී හිතන්න ඕනේ මේ පුජ්‍යලයා අනේ කවදා හෝ දවසක ධර්මය අවබෝධ කරගත්තොත් මට ඇති කියන
කවදාදෝ දවසක හැදුනොත් මට ඇති කියන තැනට ආවොත් පින්නතුනි ඒකත් දුරු කරගන්න පුළුවන් ලස්සන ක්‍රමයක්. ඒකත් මේ සූත්‍රයේ පැහැදිලි කරන සරියුත් හාමුදුරුවෝ. මොන බලන්න පින්නතුනි මේ දේශනාව කියන මේ සතරට ගුලි වෙලා වතුර බීලා යාම වගේ තමයි කිව්වා කාය වාක් පැත්ත මෙනෙහි කරන්න එපා අපිරිසුදු පැත්ත. ඒ නිසා ඒ පුජ්‍යලයා සිතේ ප්‍රමුජිත බව ඇති කරන හිතේ පහන් බව ඇති කරන ධර්ම ශ්‍රවණයේ තුල යෙදී තිබෙනවානේ කියලා හිතේ ඇතින වෛරය දුරු කරගන්න. ඊළඟට 4 අපරිසිදු කාය සමාචාර, අපරිසිදු වාග් සමාචාර, අපරිසිදු මනෝ සමාචාර. ඒ කියන්නේ පින්නතුනි තුන් පැත්තම හොඳ නැහැ. එතකොට එක පැත්තක්වත් හොඳ නැති වුණොත් පින්නතුනි ඒ පුජ්‍යලයාගේ හොඳ මොකද්ද තියෙන්නේ? ඒ කියන්නේ අපි මොන පැත්ත ගැන හිතලා දේ මිනිස්සේ කරේ තියෙන වෛරය දුරු කරගන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. කියනවා මේ රෝගී වෙච්ච දුකටපත් වෙච්ච මිනිසෙක් ඉන්නවා. ලෙඩෙක්නේ. මේ ලෙඩා පින්නතුනි තමන්ගේ ගමෙන් එහා ගමට යනවා. දොස්තර මහත්තයා වෙද මහත්තයා ඉන්නේ එහා ගමේ. තමන්ගේ ගමෙන් එහා ගමට යනවා බේත් ටිකක් ගන්න. හැබැයි මේ ගම් දෙක මැද්දේදී මේ මිනිස්සයා මේ රෝගියා පින්නතුනි දැඩිසේ ගිලන් වෙනවා. දැඩිසේ ගිලන් වුණාට පස්සේ දැන් ඉත රැකවරණයක් නැහැනේ. ඒ කියන්නේ පහු කරපු ගම තමන්ගේ ගමත් දුරයි. ඊළඟට තව යන්න තියෙන ගම වෙද මහත්තයා ඉන්න ගම ඒකත් දුරයි. ගම් දෙක මැදදී නතර වෙනවා. කියන්නේ ලෙඩ වෙනවා. මේ මිනිස්සයව දකින්න පින්නතුනි තව කෙනෙක්. දැකලා මේ දකින්න කෙනා මොකද කරන්නේ? පුළුවන් හැටියට මේ රෝගියාට උපස්ථාන කරනවා. උපස්ථාන කරලා මේ මිනිස්සයා අනේ ප්‍රාර්ථනාවක් කරනවා. කරදරයක් නැතුව ගමට ගියොත් මට ඇති මේ මිනිස්සයා. අන්න බලන්න කොච්චර ලස්සන. ඒ කියන්නේ පුළුවන් හැටියට උපස්ථාන කළා කරදරයක් නැතුව ගමට ගියොත් මට ඇති කියලා හිතා ගන්නවා. මේ මන ගලපන හැටි අනාථ වෙච්ච ගිලනා වගේ තමයි සියලු පව් වලින් යුක්ත පුජ්‍යලයා මේ ලෝකේ. දැන් මේ රෝගියෙක්නේ. ඒ වගේ තමයි මේ අනාථ වෙච්ච ගිලන් වෙච්ච මිනිස්සයා වගේ තමයි සියලු පව් වලින් යුක්ත පුජ්‍යලයා. මොහොත තියෙනවනේ යන්න දොස්තර මහත්තයා වෙද මහත්තයා හම්බෙන්න දෙගු ගමනක්. ඒ දෙගු ගමන වගේ තමයි කවුවා අගක් මුලක් නොදත් පින්නතුනේ මේ සංසාරේ. ඉදිරියෙන් තියෙන ගමත් දුරයි පිටිපසින් තියෙන ගමත් දුරයි. ගම්වලට දුර බව වගේ තමයි මේ පුජ්‍යලයා නිවනට බොහෝ දුරයි. අතරමඟදී ගැලපෙන භෝජනයක් මෙයාට ලැබෙන්නේ නැහැ. සුදුසු බෙහෙතක් ලැබෙන්නෙත් නැහැ. සුදුසු උපස්ථායකයෙක් ලැබෙන්නෙත් නැහැ. ගමට යන්න මඟ පෙන්වන ගාමාන්තර නායකයෙක් හම්බෙන්නෙත් නැහැ. හැබැයි පුජ්‍යලයෙක් ඔහු දැකලා පුළුවන් හැටියට උපස්ථාන කරලා ප්‍රාර්ථනාවක් කරන මොකද්ද? කරදරයක් නැතුව ගමට ගියොත් මට ඇති. දැන් මොකද්ද හිතන්න ඕනේ? එක පැත්තක්වත් හොඳ නැති වුණත් මේ මිනිස්යාගේ හිතන්න ඕනේ මොකද්ද? අපි අර මුලින් කිව්වා වගේ කවදා හෝ දවසක ධර්මය අවබෝධ කරගත්තොත් මට ඇති. අන්න එහෙම හිතන්න. නිකන් මේ සරියුත් මහ රහතන් වහන්සේ පින්නතුනේ කියන්නේ මේ ඇති වෙන සනික ද්වේෂය, කෝපය, තරහව ඒක මේ දුරු කරගන්න ලස්සන ක්‍රමයක් පින්නතුනේ මේ කියන්නේ. අර මිනිස්සයා පුළුවන් හැටියට ලෙඩාට උපස්ථාන කරලා ප්‍රාර්ථනාවක් කළානේ. කරදරයක් නැතුව ගමට ගියොත් මට ඇති කියලා. ඒ වගේ හිතන්න ඕනේ මේ පුජ්‍යලයා කවදා හෝ දවසක ධර්මය අවබෝධ කරගත්තොත් මට ඇති කියලා. ඊළඟට අන්තිමයේ පින්නතුනි 5 වෙනියා. පිරිසිදු කාය සමාචාර, පිරිසිදු වාක් සමාචාර, පිරිසිදු මනෝ සමාචාර තුන් පැත්තම හොඳයි. කෙනෙක් කොච්චර හොඳ වුණත් ඒ පුජ්‍යලයා කෙරෙහි ද්වේෂය ඇති වෙන්න පුළුවන්. ඒක දුරු කරගන්න ඕනේ කොහොමද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා ලස්සන උපමාවක් පින්නතුනි මියුරු සිහිල් දිය ඇති පොකුණක් තියෙනවා. සීතල ජලයේ තියෙන පොකුණක් තියෙනවා. පින්නතුනි උණුසුමෙන් ක්ලාන්ත වෙච්ච නැත්නම් පිපාසිත වෙච්ච මිනිස්සෙක් පින්නතුනි මේ පොකුණට බහිනවා. මේ පොකුණට බැහැලා මේ මිනිස්සේ ඉස්සෙල්ලම කරන්නේ පින්නතුනි මේකෙන් වතුර බොනවා. වතුර බීලා ඊට පස්සේ නානවා. නාලා ගොඩට එනවා. ගොඩට ආවට පස්සේ මේ පොකුල් ළඟ තියෙන පින්නතුනි ගහක් මෙතෙන්ට ඇවිල්ලා මේ මිනිස්සයා හොඳට නිදා ගන්නවා. නිදාගෙන මේ මිනිස්සයා සුවසේ යනවා. දැන් බැලු බැලමට පේන්න පින්නතුනි නිකන් දුකක් කරදරයක් විඳින මිනිස්සෙක් කියලා පේනවද? නෑනේ. ඇයි පොකුණට බැස්සා
ඒ මදිවට වතුරත් බිව්වා. ඒ මදිවට මේ මිනිසයා නෑවා. ඒ මදිවට මේ මිනිසයා ළඟ ගහක් තිබුණා. ඒ ගහට නිදාත් ගත්තා. දැන් සුවසේ යනවා. ඒතර බැලු බැලමට කිසිම වරදක් නැති මිනිස්සෙක් නේ. සුවසේ ජී. ඒතකොට මෙහෙම මිනිස්සෙක් දකිනකොටත් පින්නතුනි මොකක්ද ඇති වෙන්නේ? අන්න එබඳු කෙනෙක් දකිනකොට කෙනෙකුට ඇති වෙන්න ඕනේ. සරියුත් මහ රහතන් වහන්සේ කියනවා අනේ මම වගේ නෙවෙයි. කැමැති දොරටු වලින් කැමැති විදියට අරමුණු වරගෙන ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් නේ. ආන්න එහෙම හිතලා හිත නිවා දැමිය යුතුයි කියලා සරියුත් හාමුදුරුවෝ මතක් කරනවා. මට එහෙම නෙවෙයි, මට බාහිරින් ගන්න දේ තුල මට ද්වේෂය ඇති වෙනවා. නමුත් මේ පුජ්‍යලයා බොහොම ලස්සනට ජීවත් වෙනවානේ. හොඳින් ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නව නම් මම වගේ නෙවෙයි මේ පුජ්‍යලයා හොඳට ජීවත් වෙනවනේ කියලා හිතලා හිතේ ඇතින වෛරයක් දේශයක් තියෙනවා ඒක දුරු කර ගන්න ඕනේ. ක්‍රෝධයෙන් යුක්ත කෙනා කොච්චර කෑවත් බිව්වත් පින්නතුණි ඒ පුජ්‍යලයා දුර්වර්ණයි. කේන්තිගේ වෙලාවට අපි බොහෝ දේශනාවලට කියලා තියෙනවා. කේන්තිගේ වෙලාවට කෙනෙකුට කන්න බෑ. කන්න බෑ කියලා කියන්නේ ද්වේෂ, ඒ කියන්නේ ක්‍රෝධ ගින්න වැඩි වෙනකොට බඩගින්න කියන එක පින් නැති වෙනවා පින්නතුණි. කොයි වෙලාවක හරි ක්‍රෝධ ගින්න නැති වුණොත් තමයි යාට බඩගින්න නැති වෙලා පින්නතුණි කන්නේ. ඔය බලන්නකො සමහරුන්ට කේන්තිගේ වෙලාවට පින්නතුණි වෙන වෙලාවට කරන්න බැරි වැඩ කේන්තිගේ වෙලාවට කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ ද්වේෂයත් එක්ක කෝපයත් එක්ක පින්නතුණි ඇඟට එනවා මහ පුදුමාකාර හයියක්. ඒ හයිය තියෙන වෙලාවට වෙන වෙලාවට කරන්න බැරි වැඩ ද්වේෂයත් එක්ක ආපු හයිය නිසා ඒ පුජ්‍යලයට ඕන විනාශයක් පින්නතුණි කරන්න පුළුවන්. සමහරට ඒකේ පරිගැනීම අවසන් වෙන්නේ පින්නතුණි ජීවිත හානියකින්. එහෙමත් තියෙනවා. මේ ශනික දේවල් පොඩි දෙයක් නේ. හැබැයි වෙලාවට හොඳට කෙනෙකුට ඉවසන්න පුළුවන් නම් හැබැයි පස්සේ හිතනවා අපරාධ කේන්ති ගත්තේ මට තව ටිකක් ඉවසන්න තිබ්බේ කියලා. හැබැයි එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි පින්නතුණි. බුද්ධ කාලේ හිටිය පින්නතුණි මේ භාරද්වාජ කියලා බමුණෙක්, ධනංජානි කියලා බැමිණියක්. සාම්පුරුෂයයි ස්වාමිදියණියයි. හැබැයි සාම්පුරුෂයා බුද්ධ ආගමට ලැදිත් නැහැ, බුදුහාඳුරන්ට වඳින්නෙත් නැහැ, මොකුත් නැහැ. හැබැයි ධනංජානි කියන බැමිණිය හරි ශ්‍රද්ධාවන්තයි. ඇයටත් පින්නතුණි කේන්ති යනවා. ඒ කේන්ති ගියාට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ගෙදර ඇය කල්පනා කරන්නේ බුදුහාමුදුර ගැන හිතනවා. ඒක නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්ධ. මේක වැඩිය මේ අපි කතා කරන දේ මේක වැඩිය අල්ලන්නේ නැහැ මහත්තයාට. දවසක් පින්නතුණි ධනංජානි බැමිණිය මේ পায় පැටලිලා පින්නතුණි වැටුණා ගෙදර. ඒ වැටිච්ච වෙලාවෙත් මෑයට එකපාරම කියුනේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. දැන් මේක බලන් ඉන්න මේ භාරද්වාජ කියන්නේ ස්වාමි පුරුෂයාට කේන්ති කියලා කියනවා. දැනුත් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා මේ පාපැකිල්ල වැටිලා ඒ වෙලාවෙත් නමෝ තස්ස භගවතු. මේ කියනවා ධනංජානි බැමිණිය අනේ මහත්තයා මතක තියාගන්න මට මොන වුණත් තියෙන බුදුහාඳුරන්ගේ පිහිට තමයි. ඔබතුමා විදිහට බුදුහාඳුර ගැන කතා කරන්න එපා. භාගතුන් වහන්සේ කවුද කියලා හඳුන ගන්න ඕන නම් පන්සලට ගිහිල්ලා බුදුහාඳුරට එක වචන දෙයක් කතා කරන්නකෝ. එතකොට ඔබතුමාට තේරෙයි බුදුහාඳුර කියන්නේ කවුද කියලා. ඒ වගේ අක්කෝස භාරද්වාජ බමුණ බුදුහාන්ට කොච්චර බැන්නද පින්නතුනි. හරියට දේශසහගතව බැන්නා. ඒ බැනලත් බුදුහාමුදුරුවෝ පින්නතුනි එක වචනයක්වත් කිව්වේ නැහැ බුදුහාරවන්තුනේ බැනලා ඉවරද කියලා ඇහුවා. දැන් ඒකම බුදුහාමුදුරුවෝත් වචන කියන්න ගියා නම් එහෙම කවදාවත් වෙන්නේ නැහැ. නමුත් බලන්නකො භාගතුන් වහන්සේ ඉඳි පින්න අනුගමනය කරපු විදිය. ඒකයි කිව්වේ දැන් ගෙදරක ප්‍රශ්න ඇති නොවෙන්නේ නැහැ පින්නතුනි ඇති වෙනවා. නමුත් එක පැත්තක් ඇවිල්නකොට අනිත් පැත්ත නිවෙන්න ඕනේ නැත්තම් දෙපැත්තම ඇවිල්නොත් පින්නතුනි කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. මොකද අපි මොන වුණත් පින්නතුනි ආදර්ශය දෙන්න ඕන දරුවන්ටනේ. මොකද ඒ වැරදි විදියට ආදර්ශය ගෙදරකදී ආවොත් දරුවන්ට පින්නතුනි අනාගතේ ඒත් මොන විදියට කල්පනා කරයිද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද ගොඩාක් දේවල් දරුවෝ ගන්න පින්නතුනි ගෙදරින් දෙමව්පියන් ගෙන්නේ. ඒස අපි මේ බුදුහාඳුර කියන සමහරු මේ අස්ථානයේ තුලත් කිපෙනවනේ. අස්ථානය කියලා කියන්නේ නිකන් නිකුරුනේ පින්නතුනි කේන්ති ගන්නවා. ඒ කියන්නේ ගහක මුලක පය හැපුණත් අපි අයින් පයි පාරක් ගහනවනේ ඒකටම. මේ දේශේ ඉතින් පිට කරන විදිය ඉතින් ඒ එක එක්කෙනා. අර පින්නතුන්ට මතක ඇති
මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒක දෙව්දුවගෙන් අහනවා මනුස්ස ලෝකෙදී මොන පින්කමක් කළාද දෙයනේ දිව්‍ය ලෝකයට ආවේ. මේ දෙව්දුව කියනවා සාමිනීම මනුස්ස ලෝකෙ වැඩ කළේ ගෙදරක. ඒ කියන්නේ 16ක් ඇටියට. ඒ ගෙදර බත් තිව්වා, ඉඳුල් හේදුවා, ගේ සුද්ධ කළා. ඉතින් සාමිනි වැඩ කරන මිනිස්සයාගේ තියෙන බඩමුට්ටු කැඩෙන්නේ. බඩමුට්ටු කැඩනකොට හාම්පුතා මට බයිනවා. හැබැයි මං කවදාවත් මං කේන්ති ගත්තේ නැහැ කිව්වා. මට ඔය ශනික කෝපේ මොකුත් නැති උන්නේ නැහැ හඳුරන්නේ. දැන් කෝ හාම්පුතා හේ මම මෙහෙ කිව්වා. දැන් බලන්නකෝ ගෙදර වැඩ කරපු 16 දිව්‍ය ලෝකේ. නමුත් ඒ 16ට පඩිගේපු හාම්පුතා තාමත් පින්නතුනි මනුස්ස ලෝකේ. දැන් තේරෙනවද පින්නතුනි ධර්මයේ පුරුදු කරන කෙනාට ආයි මේ 16ක්ද ඉඳුල් හේදුවද ගෙයි හේදුවද ගෙයි සුද්ධ කළාද එහෙම නැහැ පින්නතුනි. පුරුදු කරනව නම් නියමිතට පුරුදු කරන්න පුළුවන්. ඇයි දන්නවනේ මගේ දුර්ලකම් මතුවෙන්නේ යම් තැනකද මම එතන තමයි තියෙන්න ඕනි මගේ ධර්මය. දුර්ලකම් මතුවෙන තැන ධර්මයේ යොදන්න බැරි නම් ඒ ධර්මයෙන් ඇති වැඩකුත් නැහැ පින්නතුනි. ඉගෙන ගන්න එකෙන් ඇති වැඩකුත් නැති වෙනවා. ඒස හැම වෙලාවටම මේක කර බෑ අමාරුයි. නමුත් මොකද අපි සාංශාරික ජීවිතයේ පින්නතුනි අපි එකපාරට මේ දේශයේ කෝපය ඇති වෙන පාලනය කරන්න බෑ. නමුත් ටික ටික ධර්මයේ ඉගෙනගෙනම පින්නතුනි පාලනය කරන්න ඕනේ. හැබැයි සමහරු කියනවා ඉස්සරහානේ අපේ ගෙදර හරි ප්‍රශ්න. මොකද මටත් කේන්ති යනවා නෝනටත් කේන්ති යනවා. නමුත් අහන්නේ දැන් මම ඒක පාලනය කරගෙන තියෙන දැන් ගෙදර ප්‍රශ්න නැහැ. ඒක පැත්තක් නෙවිලානේ. අන්න අපි හිතන්නේ පින්නතුනික වෙලාවෙත් තමන් අපි කවුරුත් අපි හිතන්නේ මම හරි කියලා. ඒ මම හරි කියලා හිතන තාක්කල් පින්නතුනියකින් මිදෙන්න බෑ. මේකන තමන් වැරදි කියලා හිතන කෙනෙක් නෙමෙයි. හිතන්න ඕනේ මම යමක් දන්න කෙනෙක්. මම ධර්මයේ දන්න කෙනෙක්. ධර්මයේ දන්න කෙනෙක් නම් මම ධර්මයට කරන මේ වෙලාවේ නියම ගෞරවය තමයි වටිනාකම තමයි මේ වෙලාවේ ඇතිවෙන මේ ප්‍රශ්නයට මගේ ජීවිතේට ධර්මය එකතු කරගන්න එක. අන්න එතකොටයි බුදුහාමගේ ධර්මයට වටිනාකම එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් අවශ්‍ය නැති පුරුදු කරන්න බැරි නම් පින්නතුනි මොකටද මේ ධර්මය? අන්න. එහෙම පින්නතුනි හිත හදා ගන්න ඕනේ ඇති වෙන ද්වේෂය, කෝපය පුළුවන් තරම් පාලනය කරගන්න උත්සාහවන්ත වෙන්න. මේ සුළු සුළු දේවල් වලට කවදාවත් කිපෙන්න එපා. ඒවා දිගින් දිගට ගියොත් බද්ධ වෛරයක් ඇති වෙලා ඒවා කොහෙන් සංසාරේ කෙලවර වෙද කියලා කියන්න බෑ. දේවදත්ත හඳුරුත් මතක තියාගන්න. මොකද දේවදත්ත හඳුරන්ගේ වෛරය පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. බොහෝ කාලයක ඉඳලා. තමන්ගේ නංගි යශෝදරාවනේ. යශෝදරාව අරගෙන සිද්ධාර්ථ කුමාරයා අරගෙන ගියා කියලා තනිකල්ල ගියා කියලා ගිහිලා බුදු වුණා කියලා එතෙන් සිට තමයි වෛරය පටන් ගත්තේ. ඒක අද ඊයේ තියෙන වෛරයක් නෙවෙයි එදා ඉඳලා ආපු වෛරය. නමුත් වෛරය පටන් ගත්තේ පින්නතුණි අන්න අතනෙන් තමයි. ඒ කියන්නේ ඒක මතුවෙන තැනක් තියෙනවනේ. ඒ මතු වුණු තැන තමයි අතන. දේවදත්ත හාන්ගේ. මොකද්ද? තමන්ගේ නංගි යශෝදරාව අරගෙන ගිහලා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අතරමං කළා කියලා බුදු වුණා. අන්න. වෛරය මතු වුණා. එසම මේවයි කොතනක හෝ පින්නතුනි කොනක් තියෙනවා. හැබැයි එතන ඉස්මතු කරගන්න නෙවෙයි ඕනේ. අන්න ඒක දුරු කරගන්නයි පින්නතුනි උනන්දු වෙන්න ඕනේ. එසම මේ ජීවිතේක ඇති වෙන දේශය නැති කර නොගත්තොත් ඊළඟ ජීවිතේට මීට වැඩි පින්නතුනි බරපතල වෙනවා. ඉතින් නිසා අපි අද ඉගෙන ගත්තේ ဒုတိ ය ආඝාත පටිවිනේ සූත්‍රය. බොහොම ලස්සන සූත්‍රයක්. සරියුත් හාමුදුරුවෝ අපි අපේ ජීවිතවල ඇතිවෙන සනික කෝපය, ද්වේෂය, තරහව ඒක පාලනය කරගන්න පුළුවන් ලස්සන ක්‍රමවේද පහක් අපිට පින්නතුනේ කියලා දුන්නා. ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිර්වාණ භෝධේම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ මාළඹේ කහන්තොට පාර ඇසල පෙදෙස අංක 95න් 3 නිවසේ පදිංචි ජයසේකර පවුලේ සියලු දෙනා විසින් සදැහැති දායකත්වයේ බාරගෙන කටයුතු කළා. බලාපොරොත්තු වුණේ නිපුණ ජයසේකර පුතුණුවන්ගේ නොවැම්බර් 7 වන දිනට යෙදෙන ජන්මදිනයේ නිමිත්තෙන් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්ම සිදු කළ අතර පුතුණුවන්ට උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා. පුතුණුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අපිත් ආශිර්වාද කරනවා.
අපේ නිපුණ ජයසේකර පුතුණුවන්ට උතුම් ත්‍රිවිධ රත්න අනන්ත ගුණ බලයෙන් සුබ උපන් දිනයකට තෙරුවනේ ආශිර්වාදය ලැබේවා. අසනීපයක් එඩත් දුකක් අසනීපයක් එඩත් දුකක් කරදරයක් නැතුව පුතුණුවන්ට සුවසේ සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න. සිතේ ධාර්මික සංකල්පනා බලාපොරොත්තු සියල්ලක්ම සඵල කරගන්න රත්නත්‍රේහි ආශිර්වාදය ලැබේවා. නිපුණ ජයසේකර පුතුණුවන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ විදේශගතව සිටින සියලුම සහෝදර සහෝදරියන්ට දූපුතුන් ඇතුළු සියලු දෙනාටමත් බොහෝම සුවසේ ජීවත් වන සියලු කටයුතු එහි සිට සිද්ධ කරන සෑම කටයුත්තක්ම හොඳින් සිද්ධ කරගන්නට අවශ්‍ය කරන නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය ඇත්තන්ටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු, ආශිර්වාද කරමු. ඒ වගේම පරලොව සපත්වන්ට යෙදුණු සියලුම ඥාතීන්ටත් සංසාරගත බොහෝ ඥාතීන් ඇති පින් බලාපොරොත්තුෙන් ඒ සියලු දෙනාටමත් මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. සසර දුක් කෙලවර උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල් උපකාර වේවා. නිවනින්ම නිවී සැනසෙත්වා ඊසාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ රටදෑ වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ කොරෝනා රෝගයෙන් මේ පල්ලව සැපත් වුණු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ වෙනුවෙන් දිවාරය නොතකා වෙහෙසෙන රණවිරුවන්ට, සුවවිරුවන්ට, ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ, ඒ වගේ වෛද්‍යවරු, හෙදෙහෙදියන්, කාර්ය මණ්ඩලවල සෑම සියලු දෙනාටමත් අනේ අසනීපයක් එඩත් දුකක් නම් නොම වේවා. ඒ වගේ මේ අත්තන්ගේ පවුල්වල දුවා දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිගාසිරි සම්පන්නිය නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම ප්‍රඥා නාලිකාව ඔස්සේ අද මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. රාගක්ඛයෝ නිබ්බානං